හොඳයි දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ අපි 12 වෙනි ශ්‍රේණිය 8 වන මේකකට අදාළව සමාලෝචන ප්‍රශ්න දෙවන කොටසයි දුවේ පුතේ සාකච්ඡා කරමින් යන්නේ. විශේෂයෙන්ම දුවේ පුතේ අපි මේ සමාලෝචන ප්‍රශ්න දෙවන කොටසෙන් කතා කරන්නේ විශේෂයෙන් ඒ ඒකකයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ කොටස් තමයි දුවේ පුතේ ප්‍රශ්න විදියට සකස් කරලා දුවලා පුතාලා වෙනුවෙන් ඊට අදාළ ක්‍රියාවලිය සිදු කරන ආකාරය එහිදී විශේෂයෙන් අපි සැලකිලිමත් විය යුතු කරුණු ඒ ක්‍රියාවලිය සිදු කරන ආකාරයේ ඒවායේ පියවරය හැඳින්වීමේ ක්‍රියාවලිය හැඳින්වීම ඒ වගේම විශේෂයෙන්ම අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ඒ සඳහා පුතේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දුවල පුතාලා මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට වැදගත් වෙනවා වගේම පුතේ අපි විශේෂයෙන්ම මේ සමාලෝචන ප්‍රශ්න දෙවන කොටසේ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරනකොට දුවල පුතාලත් එක්ක කිව්වා විභාගයේට විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්නයක් සඳහා මේ ආපු ප්‍රශ්නයක් සඳහා ඒ ප්‍රායෝගික පරීක්ෂණයක් ඇසුරින් ප්‍රශ්නයක් අහලා තිබුණා දරුවනේ. ඒ වගේ ඔබට විභාගයේ සඳහා අනිවාර්යයෙන්ම බහුවර්ණ මාදලී ප්‍රශ්න, ව්‍යුහගත මාදලී ප්‍රශ්න සහ රචනා මාදලී ප්‍රශ්න සැකසීමේදී දුවේ පුතේ මේවා ඇසුරින් ප්‍රශ්න ගොඩනගෙනවා. ඒක නිසා ඔබට ස්ථානීය පරීක්ෂණ වලට වගේම ප්‍රායෝගික පරීක්ෂණ වලට පමණක් නෙවෙයි පුතේ මේ ප්‍රායෝගික පරීක්ෂණ අලලා සකස් කරලා තියෙන ප්‍රශ්න වලට සමාලෝචන ප්‍රශ්න වලට ඔබ මේ සමාලෝචන ප්‍රශ්න ඔබ කිරීමෙන් ඒවා ඔබ අධ්‍යයනය කිරීමෙන් දුවේ පුතේ ඒවා සාකච්ඡා කිරීම සඳහා ඔබ සහභාගී වෙමින් ඔබට මේ දැනුම ප්‍රායෝගික පරීක්ෂණ වලට වගේම විභාගයේදී අවසන් ප්‍රශ්න පත්‍රය සඳහා විශාල රුකුලක් වෙනවා දරුවනේ ඉහළ සාමාර්ථයකට යෑම සඳහා. හොඳයි දුවේ පුතේ අපි දෙවන සමාලෝචන ප්‍රශ්නේ දෙවන කොටසේ 8 වන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්න දෙවන කොටසේ දෙවන සමාලෝචන ප්‍රශ්නයටයි දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ දැන්. හොඳයි අපි කෙලින්ම ප්‍රශ්නෙට යනවා දුවේ පුතේ. ප්‍රශ්න අංක 2 ප්‍රදේශයේ පවතින සම්පත් භාවිතා කරලා ප්‍රදේශයේ පවතින සම්පත් භාවිතා කරලා බීජාවශෝෂකයක් නැත්නම් ඉන්කියුබේටරයක් සැකසීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියන ප්‍රශ්න අංක 2. මොනවද පුතේ? ප්‍රදේශයේ පවතින සම්පත් භාවිතා කරලා බිත්තර බීජාවශෝෂකයක් නැත්නම් ඉන්කියුබේටරයක් සැකසීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියනවා. ඔබට මතක ඇති මේ බිත්තර රැක්කවන බිත්තර රැක්කවීමේ ක්‍රියාවලිය අපි කිව්වා පුතේ සිදු කරන ආකාර දෙකකට පුතේ ස්වභාවික බිත්තර රැක්කවීම සහ කෘත්‍රිම බිත්තර රැක්කවීම සිදු කරනවා කියලා දුවල පුතාලත් එක්ක මේ සමාලෝචන ප්‍රශ්න එක කොටසේ ඊට අදාළ ප්‍රශ්නවලදී දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ එතෙන්දී අපි කතා කරා මේ කෘත්‍රිම බිත්තර රැක්කවන ආකාර දෙකක් ගැන පුතේ පැතලි ආකාර බිත්තර රැක්කවන සහ කැබිනට් ආකාර බිත්තර රැක්කවන මේ බිත්තර රැක්කවීමේ ක්‍රියාවලිය සිදු කිරීමේදී භාවිතා කරන ක්‍රමවේද ගැන කතා කරා දුවේ පුතේ. ඉතින් විශේෂයෙන්ම මේ ඉන්කියුබේටරයක් නැත්නම් බීජාවශෝෂකයක් කොහොමද අපි මේ ප්‍රදේශයේ පවතින ද්‍රව්‍ය භාවිතා කරලා ප්‍රදේශයේ පවතින සම්පත් භාවිතා කරලා මේ බිත්තර බීජාවශෝෂකයක් නැත්නම් ඉන්කියුබේටර් එකක් සැකසීම සිදු කරන ආකාරයයි පුතේ අපි විශේෂයෙන්ම කතා කරන්න යන්නේ. හොඳයි දුවේ පුතේ අපි බලමු. කෙලින්ම අපි යමු පිළිතුරට පුතේ. හරි. මේ බලන්න පුතේ මේ ප්‍රදේශයේ පවතින සම්පත් භාවිතා කරලා මේ බිත්තර රැක්කවීම සඳහා ඉන්කියුබේටරයක් භාවිතා සකස් කරලා තියෙන ආකාරය පුතේ මේ බලන්න. රයිට්. අපිට ප්‍රදේශයෙන් සපය ගන්න පුළුවන් සම්පත් භාවිතා කරලා මේ බලන්න පුතේ. පාසුවෙන් සපය ගන්න පුළුවන් සම්පත් භාවිතා කරලා මේ ඉන්කියුබේටරයක් නිර්මාණය කරලා තියෙන ආකාරය මේ රූප දෙකේම බලන්න පුතේ දෙවිදියකට මේ මෙතන මේ. රයිට් මේ බලන්න. රයිට්. ආලෝක ප්‍රභවයක් තියෙනවා නේ පුතේ මේ. මේකෙත් එහෙමයි රයිට්. හරි මේ බිත්තර රැක්කවණයක් ඉන්කියුබේටර් එකක් ප්‍රදේශයේ තියෙන සම්පත් භාවිතා කරලා සකස් කරලා තියෙන ආකාරය පුතේ පෙන්눔 කරලා තියෙන්නේ. රයිට් හරි. හැඳින්වීමට ගියොත් පුතේ අපි දන්නවා හරි මේ බීජාවශෝෂණයේ සිදු කිරීම අවශ්‍ය වෙන්නේ පුතේ බිත්තර සංසේචිත බිත්තරයකින් පැටවකු බිහි කර ගැනීම සඳහා පුතේ අපිට බිත්තර රැක්කවීම නැත්නම් බීජාවශෝෂණයේ සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා පුතේ. ඇයි පුතේ අපිට බීජාවශෝෂණයේ සිදු කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ? සංසේචිත බිත්තරයකින් පැටවකු බිහි කර ගැනීම සඳහා පුතේ බීජාවශෝෂණයේ සිදු කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාවලිය. බිත්තර සංසේචනය වෙලා තියෙන්නේ නේද පුතේ මේ බීජාවශෝෂණය සඳහා නැත්නම්
රැක්කවීම සඳහා සුදුසු බිත්තර තෝරා ගැනීම ගැන අපි කතා කරා දුර පුතාලත් එක්ක මේ සමාලෝචන ප්‍රශ්න පළවෙනි කොටසේදී පුතේ සාර්ථකව කතා කරලා අවසන් කරේ. දැන් මේ දෙවන කොටස පුතේ ඊ අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රශ්න මගින් දුර පුතාලත් එක්ක සාකච්ඡා කරන අවස්ථාවටයි පුතේ මේ අපි එළඹිලා තියෙන්නේ. එතකොට පුතේ එහෙනම් මේ හැඳින්වීම යටතේ පුතේ සංසේචිත බිත්තරයකින් පුතේ පැටවකු බිහි කර ගැනීම සඳහා තමයි පුතේ අපිට මේ බීජාවශෝෂණය සිදු කරන්න අවශ්‍ය වෙන්නේ බිත්තර රැක්කවීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා තමයි අපි ඉන්කියුබේටර් භාවිතා කරන්නේ. එහෙනම් පුතේ කෘත්‍රිමව බීජාවශෝෂණය සිදු කිරීමෙන් අපිට එකවර වැඩි බිත්තර ප්‍රමාණයකින් පැටවුන් බිහි කරගන්න පුළුවන්. පුතේ මහා පරිමාණයෙන් කුකුළු පාලනය සඳහා පුතේ අපිට පැටවුන් ලබා ගැනීමට විශේෂයෙන්ම මේ ස්වභාවික ක්‍රමයේ මගින් රැක්කවීමට වඩා පුතේ කෘත්‍රිමව ක්‍රමයේ මගින් බිත්තර බීජාවශෝෂණය රැක්කවීම මගින් පුතේ අපිට එකවර විශාල පැටවු සංඛ්‍යාවක් බිත්තර සංඛ්‍යාවක් රැක්කවීම මගින් වැඩි බිත්තර ප්‍රමාණයකින් පැටවු බිහි කර ගැනීමට අවස්ථාව තියෙනවා පුතේ. හරි. right. මූලධර්මය. හරි. කෘත්‍රිම වූ බිත්තර රැක්කවීමේදී පුතේ සංසේචිත බිත්තරයක කලලය වර්ධනය කරලා පුතේ. හරි. පැටවුන් ලබා ගැනීමට අවශ්‍ය තත්ත්ව කෘත්‍රිමව සැපීම සිදු කරන්න ඕනේ පුතේ. right. කෘත්‍රිම බිත්තර රැක්කවීම මගින් බලන්න පුතේ කෘත්‍රිමව බිත්තර රැක්කවීමේදී විශේෂයෙන් මේ බිත්තර රැක්කවීම සඳහා සංසේචිත බිත්තරනේ පුතේ අපි යොදාගන්නේ. මේ සංසේචිත බිත්තරයක කලලය පුතේ වර්ධනය වෙලා growth වෙනවා අපි කියනවා. growth and development නේද? වර්ධනය සහ විකසනය. එතකොට මේ සංසේචිත බිත්තරයක කලලය පුතේ වර්ධනය කරලා සංසේචිත බිත්තරයක කලලය වර්ධනය කරලා පුතේ පැටවුන් ලබා ගැනීමට අවශ්‍ය තත්ත්ව පුතේ පැටවුන් ලබා ගැනීමට අවශ්‍ය තත්ත්ව කෘත්‍රිමව දිය යුතුයි පුතේ. right. මේකෙදි විශේෂයෙන්ම පුතේ ඊ ඉන්කියුබේටරයක් තුල නැත්තම් බිත්තර රක්කවණයක් තුල පුතේ හරි උෂ්ණත්වය වාතය ආර්ද්‍රතාවය හරිද පාලනය කිරීම හා බිත්තර හැරවීම සඳහා අවශ්‍ය උපක්‍රම සැපිය යුතුයි. තවත් දෙයක් තමයි මෙතන මොකද්ද? බිත්තර හැරවීම සිදු කරන්න ඕනේ. බිත්තර හැරවීම සිදු කරන්න ඕනේ. ඒක මතක තියාගන්න එනවා. එහෙනම් මේ ඉන්කියුබේටරයක් තුල මේ සංසේචිත බිත්තර රැක්කවීමේදී කෘත්‍රිම බිත්තර රැක්කවන තුල විශේෂයෙන් මේ තුල පුතේ උෂ්ණත්වය වාතනය ආර්ද්‍රතාවයේ පාලනය කිරීම වැදගත් වෙනවා. මොනවද පුතේ මේ ඉන්කියුබේටරයක් තුල නැත්නම් බිත්තර රැක්කවණයක් තුල පාලනය කළ යුතු තත්ත්ව පුතේ උෂ්ණත්වය ඒ වගේම ආර්ද්‍රතාවය ඒ වගේම වාතනය. බලන්න උෂ්ණත්වය වාතනය ආර්ද්‍රතාවය right පාලනය කිරීම වගේම බිත්තර හැරවීම සඳහා අවශ්‍ය උපක්‍රම යෙදීම සිදු කළ යුතුයි පුතේ. බිත්තර හැරවීම සිදු කරන්න පුතේ. මත දැන් බිත්තර හැරවීම සඳහා අවශ්‍ය උපක්‍රම සිදු කිරීම වැදගත් වෙනවා. හරි. අපි ඉදිරියට යමු. මෙන්න පුතේ මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික බලමු පුතේ අපි. ප්‍රදේශයේ තියෙන සම්පත් භාවිතා කරලා බිත්තර බීජාවශෝෂකයක් ඉන්කියුබේටරයක් නිෂ්පාදනය කිරීම සකස් කර ගැනීම මොනවද මේ ප්‍රදේශය අපිට භාවිතා කරන්න පුළුවන් සම්පත් කියලා බලමු පුතේ. ස්ටයිරෝෆෝම් නැත්නම් ඝනකම් කාඩ්බෝඩ් පුතේ දිග පළල උස ගත්තාම 40 වැඩි කිරීම 40 වැඩි කිරීම 30 දිග පළල උස ගත්තාම 40 වැඩි කිරීම 40 වැඩි කිරීම 30 සෙන්ටිමීටර් ප්‍රමාණය ස්ටයිරෝෆෝම් නැත්නම් ඝනකම් කාඩ්බෝඩ් යොදා ගන්න පුළුවන් පුතේ. right අවශ්‍ය උපකරණ ස්ටයිරෝෆෝම් ඝනකම් කාඩ්බෝඩ් ප්‍රමාණය 40 දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස 40 වැඩි කිරීම 40 වැඩි කිරීම 30 උෂ්ණත්වමානයක් අවශ්‍යයි පුතේ. ඒ තුල උෂ්ණත්වය අපි ප්‍රශස්ත මට්ටමට පවත්වා ගන්න ඕනේ තර්මෝමීටර් එකක්. කුඩා සිදුරු සහිත දැලක් අවශ්‍යයි පුතේ. ජලයේ දී හැකි ප්ලාස්ටික් තැටියක් පාලක ස්විච්යක් ඩිමර් ස්විච් එකක් වීදුරු කැබැල්ලක් විදුලි රහන් හා පේනුවක් අවශ්‍යයි. හරි. මෙන්න අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික පුතේ ස්ටයිරෝෆෝම් ඝනකම් කාඩ්බෝඩ් 40 වැඩි කිරීම 40 වැඩි කිරීම 30යි දිග පළල උස පරිමාව ගත්තාම උෂ්ණත්වමානයක් පුතේ කුඩා සිදුරු සහිත දැලක් අවශ්‍යයි. ජලයේදී හැකි ප්ලාස්ටික් තැටියක් පාලක ස්විච් එකක් පුතේ ඩිමර් ස්විච් එකක්
ඒකම වීදුරු කැබැල්ලක් සහ විදුලි රැහැන් හා පේනුවක් අවශ්‍යයි පුතේ. වීදුරු කැබැල්ලක්, විදුලි රැහැන් හා පේනුවක් අවශ්‍ය වෙනවා. ඉදිරියට යන්න. මෙන්න පුතේ ක්‍රමවේදය මේ රූපයේ දැක්වෙන විදිහට පැතලි ආකාර බිත්තර රක්කවණයක් තමයි පුතේ සකස් කරගන්න යන්නේ. මේ බලන්න මේ බිත්තර රක්කවණේ පුතේ. මෙන්න බලන්න පුතේ වයරය සම්බන්ධ වෙලා පුතේ වයරයට සම්බන්ධ කරලා තියෙනවා පුතේ මේ තාප ප්‍රභවයේ පුතේ. මෙන්න වයරේ මෙන්න තාප ප්‍රභවයේ පුතේ. මෙන්න පුතේ වීදුරු කැබැල්ල, මේ තියෙන වීදුරු කැබැල්ල. රයිට්. මෙන්න රැක්කවීමට තබන බිත්තර පුතේ. මේ තියෙන රැක්කවීමට තියලා තියෙන බිත්තර. මේ තියෙන පුතේ මේ රක්කවණේ තුල තියලා තියෙන ජල බඳුන. මෙන්න පුතේ උෂ්ණත්වමානයක් රඳවලා තියෙනවා. මෙන්න උෂ්ණත්වමානය. මෙන්න පුතේ කම්බි දැල. ඔන්න කම්බි දැල පුතේ. ඇඳලා නම් කරගන්න පුළුවන් දුවල පුතාලට. ක්‍රමවේදයේ පුතේ පහත රූපයේ දැක්වෙන පරිදි මේ පැතලි ආකාර බිත්තර රක්කවණයක් සකස් කරගන්න ඕන පුතේ. බලන්න වයරයේ තියෙන පුතේ බල්බයට සම්බන්ධ තාප ප්‍රභවයට සම්බන්ධ වයරයේ තියෙනවා පුතේ. තාප ප්‍රභවයේ තියෙනවා පුතේ. වීදුරු කැබැල්ලක් තියෙනවා පුතේ. රැක්කවීම සඳහා තබන බිත්තර තමයි පුතේ මේ තියලා තියෙන්නේ. මේ තියෙන්නේ රැක්කවීම සඳහා තියෙන බිත්තරයි පුතේ මේ තියලා තියෙන්නේ. ඉන්කියුබේටරය තුළ මේ බිත්තර රැක්කවණිය තුළ මේ බිත්තරයි තියලා තියෙන්නේ පුතේ රැක්කවීම සඳහා මේ බිත්තර මේ රයිට්. රැක්කවීම සඳහා තියලා තියෙන බිත්තර. මේ ජල බඳුන තියෙනවා පුතේ. උෂ්ණත්වමානයක් රඳවලා තියෙනවා පුතේ. උෂ්ණත්වමානයක් රඳවලා තියෙනවා. රයිට්. පැහැදිලි නේද ඔය පුතේ? හරි. එතකොට මේ රූපේ විදිහට පුතේ අපිට තෝරාගත්ත පෙට්ටියේ ඉදිරි හා පසුපස පතුලේ සිට සෙන්ටිමීටර් 2ක් පමණ උසින් පුතේ සෙන්ටිමීටර් 2ක් පමණ වන විස්කම්භයක් සහිත සිදුරු 8ක් පමණ සිදුරු අතර පරතරයක් පුතේ සෙන්ටිමීටර 2ක් වන විදිහට කපා ගැනීම සිදු කරන්න පුළුවන්. මේ බලන්න පුතේ මේ සිදු කරලා තියෙන ආකාරය මේ බලන්න. රයිට්. හරි. රූපයේ විදිහට පුතේ පෙට්ටියේ පෙට්ටියේ ඉදිරිය සහ පසුපස. හරි. රූපයේ පරිදි තෝරාගත්ත පෙට්ටියේ පුතේ ඉදිරි හා පසුපස පතුලේ ඉඳන් ඉදිරි හා පසුපස පතුලේ ඉඳලා පුතේ සෙන්ටිමීටර් 2ක් පමණ උසින් සෙන්ටිමීටර් 2ක් පමණ විස්කම්භයේ තියෙන සිදුරු 8ක් පමණ සිදුරු අතර පරතරයේ සෙන්ටිමීටර් 2ක් වන විදිහට කපා ගන්න කියනවා පුතේ. පතුලට පුතේ සෙන්ටිමීටර් 3ක් පමණ උසින් හරිද? හරි. පතුලට සෙන්ටිමීටර් 3ක් පමණ උසින් ආධාරක මත දැල රඳවා ගැනීම. මේ තියෙන පුතේ දැල රඳවලා තියෙනවා. මේ තියෙන දැල, මේ තියෙන පුතේ දැල. මේ බඩ මං හිතන්නේ පේනවා ඇති මේ දැල, මේ තියෙන කම්බි දැල කියලා මම නම් කරලා තියෙන්නේ මෙතන මේ. මේ තියෙන දැල මේ. පතුලේ ඉඳලා පතුලට සෙන්ටිමීටර් 3ක් පමණ උසින් ආධාරකයක් මත. පෙට්ටියේ පතුලට සෙන්ටිමීටර් 3ක් විතර උසින් හරිද? ආධාරක මත දැල රඳවා ගැනීම කරනවා. පෙට්ටියේ පියණී කේන්ද්‍රයේ මත සිදුරක් කපා. මේ පෙට්ටියේ පියණී මේ කේන්ද්‍රයේ මත සිදුරක් කපලා පෙට්ටියේ පියණී කේන්ද්‍රයේ මත පියණී මැද සිදුරක් කපලා හරිද? සීරුමාරු කරගත හැකි වන පරිදි විදුලි බුබුල ස්ථානගත කිරීම. විවල්. පෙට්ටියේ මැද කේන්ද්‍රය තමයි සිදුරක් කපලා සීරුමාරු කරන්න පුළුවන් විදිහට විදුලි බුබුල ස්ථානගත කරලා තියෙනවා. රයිට්. ඒකයි කියන්නේ පෙට්ටියේ පියණී කේන්ද්‍රයේ මත පෙට්ටිය වහන පෙට්ටියේ පියණී කේන්ද්‍රයේ මත සිදුරක් කපලා සීරුමාරු කරගත හැකි වන පරිදි විදුලි බුබුල ස්ථානගත කිරීම. විශේෂම ස්ටයිරෝෆෝම් පෙට්ටියේ උණුවීම වැළැක්වීමට කාඩ්බෝඩ් කැබලි දෙකක් උඩින් හා යටින් ආධාරක විදියට අලව ගන්න පුළුවන් ස්ටයිරෝෆෝම් බොක්ස් එකක් නම් භාවිතා කරන්න. හරිද? හරිද? ඒ කියන්නේ ස්ටයිරෝෆෝම් පෙට්ටිය උණුවීම වැළැක්වීමට ස්ටයිරෝෆෝම් පෙට්ටිය නම් කාඩ්බෝඩ් පෙට්ටිය නේද භාවිතා කරන්නේ. මේ උණුවීම වැළැක්වීමට කාඩ්බෝඩ් කැබලි දෙකක් උඩින් හා යටින් තියලා ආධාරක විදියට අලව ගැනීමෙන් අපිට මේ ස්ටයිරෝෆෝම් පෙට්ටිය හරිද? උණුවීම වළක්වා ගන්න පුළුවන් මේ තාප ප්‍රභවය නිසා. right ප්‍රශ්නෙට උණු වෙන්න පුළුවන් ස්ටයිරෝෆෝම් පෙට්ටිය. හරි. දැල මත බිත්තර වලට ආසන්නයේ ආධාරකයක් මත උෂ්ණත්වමානයක් රැඳවීම. මේ දැල මත බිත්තර වලට ආසන්නයෙන් ආධාරකයක් මත උෂ්ණත්වමානයක් රඳවන්න ඕන. මේ තියෙන උෂ්ණත්වමානය. හරි.
හරි දැල මත බිත්තර වලට ආසන්නයේ ආධාරකයක් මත පුතේ උෂ්ණත්වමානය රඳවන්න ඕනේ. ඩිජිටල් උෂ්ණත්වමානයක් ලබාගත හැකි නම් ඒ බිත්තර වලට ආසන්නව පිහිටවන පරිදි පෙට්ටියට ඇතුළු කරන්න ඕනේ. සංඛ්‍යාංක එකක් නේද? ඩිජිටල් උෂ්ණත්වමානය අර ඉලක්කම් සටහන් වෙන ආකාර එකක් සංඛ්‍යාංක එකක් නේද? ඩිජිටල් උෂ්ණත්වමානයක් ලබා ගන්න පුළුවන් නම් පුතේ ඩිජිටල් උෂ්ණත්වමානයක් ලබාගත හැකි නම් ඒ බිත්තර වලට ආසන්නව පිහිටන පරිදි පෙට්ටියට ඇතුල් කරන්න ඕනේ. රයිට්. ඒ වගේම මෙවිට උෂ්ණත්වමානයේ පාඨාංක පිටත තිබියදී කියවලා ගන්න පුළුවන්. ඩිජිටල් උෂ්ණත්වමානය නැ තියෙන්නේ සංඛ්‍යාංක තර්මෝමීටර් එකක් නම් තියෙන්නේ පුතේ. අපිට මේ ඒ පෙට්ටිය තුල උෂ්ණත්වමානය තියෙද්දිම බලලා පාඨාංකය කියව ගන්න පුළුවන්. හරි. හරිද? මෙවිට උෂ්ණත්වමානයේ පාඨාංකයේ පිටත තිබියදීම කියව ගන්න පුළුවන්. හරි. එසේ නොමැති විටදී උෂ්ණත්වමානයේ පාඨාංකය කියවා ගැනීමට පියන මත සිදුරක් කපා වීදුරු කැබැල්ලක් අලවා ගැනීම. මේ බලන්න. මේ බලන්න. මේ පියන මත සිදුරක් කපලා වීදුරු කැබැල්ලක් අලවගෙන තියෙනවා. ඒකෙන් උෂ්ණත්වය පරික්ෂා කරලා බලන්න පුළුවන්. මේ පියන මත සිදුරක් කපලා ඒ මත වීදුරු කැබැල්ලක් අලවලා තියෙනවා. අපිට අර උෂ්ණත්වමාන පාඨාංකය කියවා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා ඒක. හරි. එසේ නොමැති විටදී උෂ්ණත්වමාන පාඨාංකය කියවා ගැනීමට පියන මත සිදුරක් කපා වීදුරු කැබැල්ලක් අලව ගන්න පුළුවන්. පෙට්ටියේ දැල මත ජලයේ දැමූ පැතලි බඳුනක් තියෙනවා පුතේ. පෙට්ටියේ දැල උඩ ආධාරයක් මත දැල තියලා තියෙන ආධාරකයක් මත ඒ දැල උඩින් පුතේ අපිට තියන්න පුළුවන් පෙට්ටියේ දැල මත ජලයේ දැමූ පැතලි බඳුනක් තැබීම. පෙට්ටියේ දැල මත බිත්තරවල එක් කෙළවරක් M හා අනෙක් කෙළවරෙහි කැපිටල් E ලෙස අක්ෂර සඳහන් කිරීම. බිත්තරවල එක් කෙළවරක කැපිටල් M හා අනෙක් කෙළවරේ කැපිටල් E ලෙස අක්ෂර සඳහන් කරනවා. ඒ වගේම බිත්තර හැරවීම දිනකට 3 වතාවක් සිදු කිරීම සිදු කරන්න ඕනේ. බිත්තර හැරවීම දිනකට 3 වතාවක් සිදු කිරීම කරන්න ඕනේ. බිත්තරවල එක් කෙළවරක කැපිටල් M හා බිත්තරයක එක කෙළවරක කැපිටල් M හා අනෙක් කෙළවරෙහි කැපිටල් E විදියට අක්ෂර රයිට් සටහන් කරන්න ඕනේ. බිත්තර හැරවීම දිනකට 3 වතාවක් සිදු කළ යුතුයි. බිත්තර හැරවීම දුවේ පුතේ දිනකට 3 වතාවක් සිදු කළ යුතුයි. හරි. නිගමනය. මේ හදාගත්ත බිත්තර බීජාවශෝෂකයේ සාර්ථකත්වය නිර්ණය කරලා බලන්න පුළුවන් අපිට බිත්තර දාලා අපිට සංසේචිත බිත්තරේ මත දාලා මේකේ සාර්ථකත්වය නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් නිර්ණය කරන්න පුළුවන්. ඒක තමයි නිගමනය. හදාගත්ත බිත්තර බීජාවශෝෂකයේ සාර්ථකභාවය නිර්ණය කරන්න පුළුවන්. හරි. අපි යනවා විශේෂිත කරුණු වලට පුතේ මේ රක්කවණය තුලට වාතනය වීමට පෙට්ටියේ පහළ සිදුරු සකස් කරලා තියෙනවා පුතේ. විශේෂිත කරුණු වලට යම් පුතේ විශේෂිත කරුණු අංක 1 මේ බිත්තර රක්කවණේ නැත්නම් හදපු ඉන්කියුබේටරය තුලට වාතනය වීමට පුතේ හදාගත්ත ඉන්කියුබේටරේ නැත්නම් රක්කවණය තුලට හරිද රක්කවණය තුලට වාතනය වීමට පෙට්ටියේ පහළ සිදුරු සකස් කරලා තියෙනවා. 2 පියනෙහි වීදුරු කැබැල්ලක් ඇලවීම ගැළපෙන පරිදි සිදුරක් සකසා ගැනීම විශේෂිත කරුණ. එමගින් ඇතුළත ඇති උෂ්ණත්වමානයේ පාඨාංකය ගන්න පුළුවන්. හරි. හැබැයි බැරි වෙලාවත් මේකේ අපිට ඩිජිටල් ආකාරයේ උෂ්ණත්වමානයක් නම් ඩිජිටල් ආකාරයේ උෂ්ණත්වමානයක් රඳවනවා නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. 4. බිත්තර හැර වූ බව නිශ්චය කර ගැනීමට කැපිටල් M හා කැපිටල් E ලෙස අක්ෂර හෝ වෙනත් ගැළපෙන සලකුණක් යොදා ගන්න ඕනේ බිත්තර හැර වූ බව නිශ්චය කර ගැනීම සඳහා. නේද පුතේ? බිත්තර හැර වූ බව නිශ්චය කර ගැනීම සඳහා පුතේ බිත්තර හැර වූ බව නිශ්චය කර ගැනීම සඳහා කැපිටල් M හා කැපිටල් E විදිහට පුතේ අක්ෂර හෝ වෙනත් ගැළපෙන ලකුණක් සලකුණක් යොදා ගැනීම වැදගත් වෙනවා. බලමු අපි තුන්වන සමාලෝචන ප්‍රශ්නේ. සමාලෝචන ප්‍රශ්න දෙවන කොටසේ තුන්වන සමාලෝචන ප්‍රශ්නයත් එක්කයි දුවේ පුතේ අපි එකතු වෙන්නේ දුවල පුතාලත් එක්ක. බලමු දුවේ පුතේ තුන්වන සමාලෝචන ප්‍රශ්නයෙන් අහන්නේ ගුණාත්මක කිරි හඳුනා ගැනීම සිදු කරන ආකාරය පැහැදිලි කරන්න පුතේ. අපි විශේෂයෙන්ම කිරි ගොවීන් විසින් පුතේ විවිධ වර්ගවලට අයත් දෙනුන්ගෙන් ලබා ගන්නා දොවා ගන්නා කිරි මේ එක් රැස් කරන කිරි පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකට රැගෙනවා පුතේ. විශේෂයෙන්ම කිරිවල ගුණාත්මකභාවය සඳහා පරීක්ෂණ සිදු කරනවා පුතේ. ප්ලැට්ෆෝම් ටෙස්ට් සිදු වෙනවා. විශේෂයෙන්ම කිරිවල මිල තීරණය කිරීම සඳහා පුතේ
කිරි සඳහා පරීක්ෂණ කරනවා පුතේ ප්‍රධාන වශයෙන් කිරිවල මේද ප්‍රතිශතය කිරිවල විශිෂ්ට ගුරුත්වය පිළිබඳ පරීක්ෂණ කරනවා පුතේ ප්ලැට්ෆෝම් ටෙස්ට් එක කරනවා අපි ඒ ගැන සමාලෝචන ප්‍රශ්න පළවෙනි කොටසෙන් කතා කරලා සාකච්ඡා කරලා අවසන් කරා පුතේ දැන් අපි කතා කරන්න යන්නේ ප්‍රායෝගිකව කොහොමද මේ කිරි සම්බන්ධ සිදු කරන පරීක්ෂණ සිදු කරන ආකාරය කොහොමද කියන ආකාරයේ පුතේ ප්‍රශ්න විදිහට අපි අහලා තියෙන දුවල පුතාලගෙන් රයිට් අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිදු කරන්න කියන එක. හරි බලන්න පුතේ ගුණාත්මක කිරි හඳුනා ගැනීම සිදු කරන ආකාරයයි පැහැදිලි කරන්න කියලා කියන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ කිරි සඳහා සිදු කරන පරීක්ෂණ ටික මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මේ බලන්න කිරි සඳහා පරීක්ෂණ සිදු කරනවා විද්‍යාගාර තුල. රයිට් අපි දන්නවා මේ විශේෂයෙන්ම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක පුතේ මේ කිරි සඳහා සිදු කරන පරීක්ෂණ සිදු කිරීමට මේ උපකරණ ඒ වගේම මේ රසායනික ද්‍රව්‍ය සහිත පරීක්ෂණාගාරයක් තිබීම අනිවාර්යයි පුතේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයකදී. රයිට් මොකද මේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව තමයි කිරිවල මිල තීරණය කිරීම සඳහා මේ පරීක්ෂණ සිදු කෙරෙන්නේ දුවේ පුතේ විශේෂයෙන්. හරි. හරි. ඊට අමතරව අපි දන්නවා කිරිවල අම්ල ප්‍රමාණය ඒ වගේම කිරිවල බැක්ටීරියා ඉන්නවාද කියලා තහවුරු කරගන්න පරීක්ෂණ තියෙනවා පුතේ රයිට් ඒ වගේම කිරිවල බැක්ටීරියා ප්‍රමාණය ගණනය කර ගැනීම සඳහා පරීක්ෂණ තියෙනවා පුතේ ඇල්කොහොල් පරීක්ෂාව කරනවා ඒ වගේම වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙනවද කියලා බලනවා අපි කිරිවලට රයිට් හරි බලමු මේ බලන්න කිරි සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පින්තූර කිහිපයක් දක්වලා තියෙනවා පුතේ හරි milk container thermometer එකක් තියෙනවා පුතේ lactometer එකක් තියෙනවා right හරි මිනුම් සරාවක් තියෙනවා නේද පුතේ කිරි මැනීම සඳහා ලබා ගන්න thermometer එකක් තියෙනවා පුතේ මේ තියෙන උෂ්ණත්වමානයක් තියෙනවා lactometer එකක් තියෙනවා පුතේ right centrifuge එකක් තියෙනවා පුතේ නේ centrifuge එකක් තියෙනවා හරි ගර්භ ටෙස්ට් එකේදී අපි මේ කිරිවල කිරි ගර්භ පරීක්ෂණය කරනවා පුතේ විශේෂයෙන්ම අපි කිරිවල විශිෂ්ට ගුරුත්වය වගේම කිරිවල මේද ප්‍රතිශතය ගණනය කිරීම සඳහා පරීක්ෂණ සිදු කරනවා නේද පුතේ ඒ අනුව කිරිවල මිල තීරණය කිරීම කිරිවලට මිල නියම කිරීම මිල තීරණය කිරීම සඳහා වැදගත් වෙනවා පුතේ SNF ප්‍රතිශතය අපි කියනවා non fat solid මේද නොවන නේද පුතේ ඝන ද්‍රව්‍ය ඒ වගේම මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය පුතේ right හරි බලන්න පුතේ මේ උපකරණ හරි right හැඳින්වීම කිරි කියන්නේ පෝෂදායී හා ශක්තිජනක ආහාරයක් විදිහට වැදගත් වෙන දෙයක් පුතේ කිරි හැඳින්වීම සරලවම හරි බලන්න පුතේ කිරි පෝෂ්‍යදායී හා ශක්තිජනක ආහාරයක් විදිහට වැදගත් ප්‍රධාන සත්ව නිෂ්පාදනය ගොවිපළ සත්ව පාලනයේදී එළගව පාලනයේදී අපි විශේෂයෙන්ම ගව පාලනය සිදු වෙන්නේ අපි කිව්වා කිරි නිෂ්පාදනය අරමුණු කොටගෙන ප්‍රධාන වශයෙන් හරි ලංකාවේ එතකොට පරිභෝජනීය හා කිරියාසිත නිෂ්පාදන සකස් කිරීමට පුතේ මේ ගුණාත්මක කිරි යොදා ගැනීම වැදගත් මේ කිරියාසිත නිෂ්පාදන වල ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ අමු කිරි නැත්නම් කිරි raw milk ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි කිරි හරි එතකොට මේ කිරිවල ගුණාත්මක බව පරීක්ෂා කිරීම සඳහා පුතේ විවිධ පරීක්ෂා යොදා ගන්නවා පුතේ ඒ ටික අපි සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ කිරිවල මේද ප්‍රතිශතය මැනීම සඳහා තමයි පුතේ ගර්භ ටෙස්ට් එක කරන්නේ ගර්භ පරීක්ෂාව කිරිවල මේද ප්‍රතිශතය පුතේ අපිට අවශ්‍යයි කිරිවල මේද ප්‍රතිශතය මැනීම සඳහා ගර්භ ක්‍රමය යොදා ගන්න බලමු හරි සල්ෆියුරික් අම්ලයේ එක් කිරීමෙන් කිරිවල මේද ගෝලිකා වටා පිහිටන ප්‍රෝටීන් වලින් සෑදුණු පටලය පුතේ දිය කළා හරිනවා විශේෂ කරුණක් ලියගන්න රයිට් මොකද්ද සල්ෆියුරික් අම්ලයේ එක් කිරීමෙන් කවුද පුතේ සල්ෆියුරික් අම්ලය කියන්නේ H2SO4 සල්ෆියුරික් අම්ලය හරි සල්ෆියුරික් අම්ලය එකතු කරපුවාම පුතේ මොකද වෙන්නේ කිරිවල මේද ගෝලිකා වටා පිහිටලා තියෙන
ප්‍රෝටීන් වලින් සෑදුණු පටලය මොකද කරලා දාන්නේ? දිය කරලා දානවා. දිය කරලා හරිනු ලබනවා. හරි. සල්ෆියුරික් අම්ලය කිරිවලට එකතු කිරීමෙන් පුතේ කිරිවල මේද ගෝලිකා වටා පිහිටලා තියෙන ප්‍රෝටීන් වලින් සෑදුණු පටලය පුතේ මොකද කරන්නේ? දිය කරලා දානවා. ඊට පස්සේ ඒමයිල් ඇල්කොහොල් එක් කිරීමෙන් කිරිවල තියෙන අනෙකුත් ඝන ද්‍රව්‍ය වලින් මේදය වෙන් කිරීම පහසු වෙනවා. ඊට පස්සේ ඒකට අපි එකතු කරනවා ඒමයිල් ඇල්කොහොල්. මේ ඒමයිල් ඇල්කොහොල් එකතු කිරීමෙන් පුතේ කිරිවල අන්තර්ගත කිරිවල අඩංගු අනෙකුත් ඝන ද්‍රව්‍ය වලින් මේදය වෙන් කර ගැනීම පහසු වෙනවා. අනෙකුත් ඝන ද්‍රව්‍ය වලින් මේදය වෙන් කිරීම පහසු වෙනවා. හරි. අපි බලමු මේ සඳහා අවශ්‍ය උපකරණ පුතේ. එලකිරි මිලිලීටර් 500ක් පමණ අවශ්‍යයි පුතේ. right? කොච්චරද පුතේ? එලකිරි මිලි 500ක් අපිට මැන ගන්න පුළුවන්. ඒ සඳහා උපකරණ භාවිතා කරලා මිනුම් සරාව භාවිතා කරලා අපිට එලකිරි මිලි 500ක් මිලිලීටර් 500ක් අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පුතේ එලකිරි මිලිලීටර් 500ක් පමණ. පිපෙට් එකක් ඕනේ පුතේ. පිපෙට්ටුවක් මිලිලීටර් එකේ කිරි පිපෙට්ටුවක් අපි කියනවා මිල්ක් පිපෙට් කියලා. ඒ වගේම මිලිලීටර් 10.94ක බියුට්‍රෝමීටරයක් අවශ්‍යයි පුතේ. බියුට්‍රෝමීටරයක් අවශ්‍යයි. බීකර් එකක්, කේන්ද්‍රාපසාරකයක්, සෙන්ට්‍රිෆියුජ් එකක්. මේ දැක්කනේ මේ තියෙන සෙන්ට්‍රිෆියුජ් එකක්, කේන්ද්‍රාපසාරකයක් පුතේ. තර්මෝමීටර් එකක් ඕනේ පුතේ. උෂ්ණත්වමානයක්, ජලතාපකයක්, වෝටර් බාත් එකක්. හරි. හොඳයි දරුවනේ අපි බලමු ඉදිරියට යමු. right. එතකොට පුතේ බියුරෙට් මූඩිය හා මූඩිය රැඳවීමට අවශ්‍ය ඇණයක් අවශ්‍යයි. ලොක්කි කියලා අපි එකට කියනවා. right. බියුරෙට් මූඩිය හා මූඩිය රැඳවීමට අවශ්‍ය ඇණයක් ලොක්කි එක. ගර්බර් සල්ෆියුරික් අම්ලය අවශ්‍යයි පුතේ. H2SO4 අම්ලය සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේදී ඝනත්වය 1.8.7ත් 1.812ත් මිලිලීටරයට ග්‍රෑම් අවර්ණ right 10යි ml අවශ්‍ය වෙනවා. ගර්බර් සල්ෆියුරික් අම්ලය අවශ්‍යයි පුතේ. මේ ගර්බර් සල්ෆියුරික් අම්ලය H2SO4 සල්ෆියුරික් අම්ලය සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේදී ඝනත්වය මිලිලීටරයට ග්‍රෑම් 1.8.07ත් 1.812ත් අතර අවර්ණ එයාගෙන් 10යි ml. right. හරි. හරි. ඊළඟට ඒමයිල් ඇල්කොහොල් 1 ml ඕනේ. පිපෙට් එකක්. හරි. ඊට පස්සේ right පිපෙට් පිල එකක් හෝ දෙකක් අවශ්‍යයි. පිපෙට් පිල එකක් හෝ දෙකක් අවශ්‍ය වෙනවා. right. අවශ්‍ය ද්‍රව්‍ය පුරවා ගැනීම සඳහා. හරි. මෙන්න පුතේ උපකරණ ටික. මෙන්න ජලතාපකයක්. හරි. right. ඊට පස්සේ ගර්බර් සල්ෆියුරික් අම්ලය සහිත පිපෙට්ටුව තමයි පුතේ මේ තියෙන්නේ. මේ තියෙන කිරි සහිත පිපෙට්ටුව. මේ තියෙන සෙන්ට්‍රිෆියුජ් එක කේන්ද්‍රාපසාරකයේ පුතේ. කේන්ද්‍රාපසාරකයේ ඒමයිල් ඇල්කොහොල් සහිත පිපෙට්ටුව මේ තියෙන්නේ. ඒමයිල් ඇල්කොහොල් සහිත පිපෙට්ටුව. මෙන්න තියෙනවා බියුට්‍රොමීටරය. ඔන්න තියෙනවා බියුට්‍රොමීටරය පුතේ. right. හරි. right පුතේ අපි ක්‍රමවේදයට යම් පුතේ. කිරි සාම්පල් එක අපි මේ ගත්ත නියදිය ස්පෙසිමන් එක නැත්තම් නියදි කිරි නියදිය පුතේ කිරි මිලිලීටර් 500ක ප්‍රමාණයක් ගත්තා. මිලි 500ක් මැනලා ගත්තා පුතේ. මේ කිරි නියදිය හොඳට මිශ්‍ර කරලා පුතේ කිරි සාම්පලේ හොඳින් මිශ්‍ර කරලා අපි සෙල්සියස් අංශක 20 දක්වා සිසිල් කිරීම සිදු කරන්න අවශ්‍යයි පුතේ කිරි. ඊළඟ පියවරේදී අපි පළමුව මේ ගර්බර් සල්ෆියුරික් අම්ලයෙන් මේකේ සාන්ද්‍රණය
බලන්න 90ත් 91ත් අතර නේද ගර්භ සල්ෆියුරික් අම්ලයේ පුතේ කොන්ක් එකක් නේ කොන්ක් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ පුතේ හරි ප්‍රබල අම්ලයක් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. එතකොට මේකේ සල්ෆියුරික් අම්ලය එයාගේ සාන්ද්‍රණය 90ත් 91ත් අතර කියන්නේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ කොච්චරද තියෙන්නේ 90ක් ml එහෙම නැත්නම් 91ක් ml තියෙනවා සල්ෆියුරික් 198 කියන්නේ කියන එකේ තේරුම සාන්ද්‍රණය 98යි කියන්නේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ ඔව් අම්ලයේ තියෙනවා කොච්චරද 98ක් ජලයේ තියෙන දෙකයි කොන්ක් ප්‍රබල අම්ල සාන්ද්‍ර සල්ෆියුරික්. එතකොට එහෙනම් මුලින්ම කිරි ටික හොඳට මිශ්‍ර කරලා කිරි වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා සිසිල් කරන්න ඕනේ. ඒ ආකාරයට සිසිල් කරපු කිරි වලට මුලින්ම සල්ෆියුරික් අම්ලය 90ත් 91ක ප්‍රමාණයේ සල්ෆියුරික් අම්ලයේ සාන්ද්‍රණය මිලිලීටර් 10යි ml පිපෙට්ටුවක් 10 ml පිපෙට් එකක් විද්‍යාගාරයේ තියෙනවා 10 ml පිපෙට් එකක් අරගෙන පිපෙට්ටුවක් ආධාරයෙන් 10 ml ගර්භ සල්ෆියුරික් අම්ලය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය 90ත් 91ක් ප්‍රමාණයේ සාන්ද්‍රණයේ සහිත කොන්ක් කියලා කියන්නේ සාන්ද්‍ර කොන්ක් H2SO4 සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයෙන් 10 ml මිලි 10ක් හරි 10 ml පිපෙට් එකක් ආධාරයෙන් හරි අරගෙන ඒක බියුට්‍රොමීටරයට දානවා පිපෙට් එකකින් අරගෙන බියුට්‍රොමීටරයට දානවා රයිට් බියුට්‍රොමීටරයට දැමීම හරි බියුට්‍රොමීටරයේ ගෙල කොටසෙහි නොගෑවෙනසේ එකතු කරන්න ඕනේ බියුට්‍රොමීටරයේ ගෙල කොටසේ ගෑවෙන්නේ නැති වෙන්න තමයි මේක ගර්භ සල්ෆියුරික් අම්ලය එකතු කරන්න ඕනේ හරි සිසිල් කරගත් කිරිනියදියෙන් අපි අර කිරිනියදිය 500 ml මිලි 500ක් ගත්තනේ කිරිනියදිය මික්ස් කරලා සිසිල් කරගත්තනේ සෙල්සියස් අංශක 20ට මේ සෙල්සියස් අංශක 20ට සිසිල් කරගත්ත කිරිනියදියෙන් පුතේ 10 ml කිරි පිපෙට්ටුවක් ආධාරයෙන් මිලි 10ක් කිරි පිපට් එකක් ආධාරයෙන් අරගෙන පුතේ මේ බියුට්‍රොමීටරයේ වීදුරු බඳ දිගේ එකතු කරනවා බිත්තිය දිගේ බියුට්‍රොමීටරයේ වීදුරු බඳ දිගේ බියුට්‍රොමීටරයට එකතු කරනවා කවුද අර මිශ්‍ර කරලා උෂ්ණත්වයේ පහළ දාගත්ත අඩු කරගත්ත සිසිල් කරගත්ත කිරිනියදියෙන් 10 ml මිලි 10ක් කිරි පිපෙට් එකක් කිරි පිපෙට්ටුවක් ආධාරයෙන් අරගෙන අර ගර්භ සල්ෆියුරික් අම්ලය එකතු කරගත්ත බියුට්‍රොමීටරයේ තුලට බියුට්‍රොමීටරයේ ගෙල දිගේ නේ බියුට්‍රොමීටරයේ කොහෙද බඳ දිගේ ගෙලේ ගෑවෙන්නේ නැති වෙන්නනේ අප සල්ෆියුරික් ගර්භ සල්ෆියුරික් එකතු කරගත්තේ මෙන්න මේ ආකාරයට ගර්භ සල්ෆියුරික් එකතු කරගත්ත බියුට්‍රොමීටරයේ තුලටම පුතේ අපි සිසිල් කරගත්ත කිරිනියදියෙන් 10 ml කිරි පිපෙට් එකක් ආධාරයෙන් විද්‍යාගාරයේ තියෙන ලබාගෙන බියුට්‍රොමීටරයේ වීදුරු බඳ දිගේ මේ 10 ml කිරි සාම්පලය බියුට්‍රොමීටරයට එකතු කිරීම සිදු කරනවා රයිට් මෙහිදී බියුට්‍රොමීටරයේ ගෙල කොටස ස්පර්ශ නොවීමට වග බලා ගත යුතුයි ඊට පස්සේ පිපෙට්ටුවක් ආධාරයෙන් නැවතත් පිපෙට් එකකින් ඒමයිල් ඇල්කොහොල් 1 ml ඒමයිල් ඇල්කොහොල් මිලිලීටර එකක් බියුට්‍රොමීටරයට එකතු කරනවා හරි බියුට්‍රොමීටරයේ මූඩිය රබර් ස්ටොප් එක බියුට්‍රොමීටරයේ ඒ සඳහා අවශ්‍ය ඇනේ ලොක්කී ආධාරයෙන් බියුට්‍රොමීටරයේ තුලට ඇතුල් කරනවා හරි ඊට පස්සේ බියුට්‍රොමීටරයේ ඇති දේ හොඳින් මිශ්‍ර කිරීම බියුට්‍රොමීටරයේ තියෙන දේ හොඳින් මිශ්‍ර කරනවා සැලකිය යුතු තරම් තාපයක් නිපදවන නිසා මේක ප්‍රවේශමෙන් සෙලවීම සිදු කරන්න ඕනේ මේකෙදි සුදු පැහැති කොටස ඉතුරු නොවිය යුතුයි මතක තියාගන්න හරි බියුට්‍රොමීටරයේ තුල තියෙන දේ හොඳින් මිශ්‍ර කිරීම මොකද දැන් කිරි තියෙනවා ගර්භ සල්ෆියුරික් අම්ලය තියෙනවා ඊට පස්සේ ඒමයිල් ඇල්කොහොල් තියෙනවා ඉතින් මෙන්න මේවා සැලකිය යුතු තාපයක් මේ ප්‍රතික්‍රියාවේදී නිපදවෙන නිසා පුතේ ප්‍රවේශමින් සෙලවීම කරන්න ඕනේ මේදී සුදු පැහැති කොටස ඉතුරු නොවන ආකාරයට මිශ්‍ර කිරීම සිදු කරන්න ඕනේ මේ බියුට්‍රොමීටරයේ මූඩිය පහළට සිටිනසේ මූඩිය පල්ලෙහාට තියෙන විදිහට පුතේ අපි අර කේන්ද්‍රාපසාරණිය තුලට සෙන්ට්‍රිෆියුජ් එක තුලට මේක ඒ තුල රඳවනවා පුතේ බියුට්‍රොමීටරේ රයිට් කිරිනියදිය සහිත බියුට්‍රොමීටරයට මුහුණලා
මේ තියෙන කිරිනියදිය සහිත බියුට්‍රොමීටරයට මුහුණලා පුතේ මොකද කරන්නේ? තවත් නියදියක් සහිත බියුට්‍රොමීටරයක් රඳවනවා. ඒ වගේ තවත් කිරිනියදයක් සහිත බියුට්‍රොමීටරයක් ඉදිරියෙන් රඳවනවා. මේ තියෙන කිරිනියදිය සහිත බියුට්‍රොමීටරය ඒකට මුහුණලා ඉදිරියෙන් තවත් නියදියක් සහිත බියුට්‍රොමීටරයක් මේ සෙන්ට්‍රිෆියුජ් එක තුල රැඳවීම සිදු කරනවා පුතේ. හරි. තවත් නියදියක් සහිත බියුට්‍රොමීටරයක් තියෙනවා. කේන්ද්‍රාපසාරකයේ පියන වහනවා ඊට පස්සේ. වහලා මිනිත්තු එකට පරිභ්‍රමණ වේගය RPM 1100ක වේගයෙන් පුතේ. හරි. මිනිත්තු එකකට පරිභ්‍රමණ වේගය RPM අගය 1100ක වේගයෙන් පුතේ මිනිත්තු 4ක් කේන්ද්‍රාපසාරකය ක්‍රියාත්මක කරනවා. මිනිත්තු 4ක් කේන්ද්‍රාපසාරකය ක්‍රියාත්මක කරනවා. හරි. කේන්ද්‍රාපසරණය කළ පසු සෙල්සියස් අංශක 65 උෂ්ණත්වයේ පවතින ජල තාපකයක පුතේ මිනිත්තු 3-5ක් පමණ බියුට්‍රොමීටරයේ මූඩිය පහළට සිටිනසේ තියෙනවා. නැවතත් මේ තියෙන බියුට්‍රොමීටරයේ මූඩිය කේන්ද්‍රාපසාරකයේ තුල තිබෙත් බියුට්‍රොමීටරයේ මූඩිය පහළට සිටිනසේ ඒ වගේම ජල තාපකයක සෙල්සියස් අංශක 65 උෂ්ණත්වයේ පවතින ජල තාපකයක පුතේ මේ බියුට්‍රොමීටරය අරගෙන මේ මූඩිය පහළට සිටිනසේ ජල තාපකයක තියෙනවා පුතේ. බලන්න. කේන්ද්‍රාපසරණය කරාට පස්සේ සෙල්සියස් 65 උෂ්ණත්වයේ තියෙන ජල තාපකයක වෝටර් බාත් එකක පුතේ මිනිත්තු 3ක් විනාඩි 3ක් 5ක් පමණ කාලයක් මේ බියුට්‍රොමීටරයේ පුතේ මූඩිය පහළට සිටිනසේ පුතේ තියෙනවා. බියුට්‍රොමීටරය සිරස්ව තබා අවශ්‍ය නම් මූඩිය ලොක්කී ආධාරයෙන් පුතේ ඉහළට බලන ලොක්කී ආධාරයෙන් හරිද ඉහළට තෙරපමින් වෙන් වූ මේද ස්තරයේ මාවකය අවම අගයට බිඳුවට සකසා පාඨාංකය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපිට හරි මේද ස්තරයේ වෙන් වෙලා තියෙනවා අපිට පාඨාංකය ගන්න පුළුවන්. බියුට්‍රොමීටරයේ සිරස්ව තියලා මේ බියුට්‍රොමීටරයේ සිරස්ව තියලා ඊට පස්සේ පුතේ හරිද බියුට්‍රොමීටරයේ සිරස්ව තියලා අවශ්‍ය නම් ලොක්කී ආධාරයෙන් ඉහළට තෙරපමින් අර එකේ අපි වහන මූඩියේ ලොක්කී ආධාරයෙන් පුතේ ඉහළට තෙරපමින් හරිද ඉහළට තෙරපමින් ලොක්කී ආධාරයෙන් ඉහළට තෙරපමින් මේ වෙන් වෙලා තියෙන මේද ස්තරය කිරි ස්තරයත් එක්ක මේ මේද ස්තරය වෙන් වෙලා තියෙන්නේ දැන් මෙන්න මේ වෙන් වෙලා තියෙන මේද ස්තරය පුතේ අර මාවකයේ අගය එහි මාවකය අවම අගයට ඒ කියන්නේ බිඳුවට සකසලා පාඨාංකය ලබා ගන්න පුළුවන් පුතේ. රයිට්. බිඳුවට සකසලා මාවකයේ අවමගේ පාඨාංකය ලබා ගන්න පුළුවන් මේද ස්තරේ. හරි. නිගමනය බියුට්‍රොමීටරයේ පරිමාණය ආධාරයෙන් රන්වන් පැහැයට වෙන් වී ඇති මේද ප්‍රතිශතයක් ලෙස ලබා ගැනීම. අන්න බලන්න අපිට එහෙනම් පුළුවන්කම ලැබෙනවා පුතේ බියුට්‍රොමීටරයේ පරිමාණය ආධාරයෙන් මේ මේද ස්තරය වෙන් වෙලා තියෙන්නේ දැන් රන්වන් පැහැයට වෙන් වී ඇති මේදේ ප්‍රතිශතයක් ලෙස ලබා ගන්න පුළුවන් පුතේ බියුට්‍රොමීටරයේ පරිමාණය ආධාරයෙන්. රයිට්. මං හිතන්නේ පැහැදිලි දුවල පුතාලට. හරි. අපි ඉදිරියට යමු. රයිට්. අපි විශේෂ කරුණු බලමු පුතේ ඒ පරීක්ෂණයට අදාළව මේද ප්‍රතිශතය ගණනය කිරීමේ ගර්බර් ක්‍රමයට අනුව ඒ සිදු කරන ලද මේද ප්‍රතිශතය ගණනය කිරීම නිර්ණය කිරීමේ පරීක්ෂණයට අදාළ විශේෂ කරුණු පුතේ බියුට්‍රොමීටර දෙකක් සෝදානම් කරන්නේ ඇයි කියන එකට පිළිතුර තමයි පුතේ වඩා නිවැරදිවම මැනිය හැකි අතර කේන්ද්‍රාපසාරකය භාවිතයට දෙක පහසුවක් වෙනවා. බියුට්‍රොමීටර පාඨාංකය ගැනීම සඳහා රන්වන් පැහැය පෙන්වන ස්තරයේ පහළදාරය රන්වන් පැහැය පෙන්වන ස්තරයේ ලේයර් එකේ පල්ලෙහාදාරය හරිද බිඳුව සලකුණේ තිබිය යුතුයි පුතේ ලොක්කී ආධාරයෙන් අපිට ඒක සකස් කරගන්න පුළුවන්. ගර්භ සල්ෆියුරික් අම්ලය බියුට්‍රොමීටරයට දැමීමේදී ගෙල කොටසේ ස්පර්ශ නොවනසේ ඇතුළු කිරීමට වග බලා ගන්න ඕනේ. ඒ වගේම කිරි ගර්භ සල්ෆියුරික් අම්ලය සහ ඒමයිල් ඇල්කොහොල් බියුට්‍රොමීටරයට එකතු කිරීමේදී බියුට්‍රොමීටරයේ ගෙලෙහි ස්පර්ශ නොවිය යුතුයි. ඒවා තමයි විශේෂිත කරුණු විදිහට පුතේ අපි මතක තබා ගත යුතු වන්නේ. හරි. එහෙම විශේෂයෙන් ගෑවීමක් සිද්ධ වුණොත් මේ අදාළ ද්‍රව්‍ය පුතේ මොකද වෙන්නේ මූඩිය පිලිස්සියාමක් සිදු වෙන්න පුළුවන්. ඒකයි විශේෂයෙන්ම එසේ ගෑවීමක් සිදු වුවොත් මූඩිය පිලිස්සියාමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. ගර්භ සල්ෆියුරික් අම්ලය හා ඒමයිල් ඇල්කොහොල් කිරි සමග මිශ්‍ර කිරීමේදී
බියුට්‍රොමීටරයේ ඇති මූඩිය මනාව තද කර ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. මතක තියාගන්න. ගර්භ සල්ෆියුරික් අම්ලය ඒ වගේම ඒමයිල් ඇල්කොහොල් සහ කිරිත් එක්ක මික්ස් කරනකොට පුතේ බියුට්‍රොමීටරයේ තියෙන මූඩිය ඉතා හොඳින් තද කරලා ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ. ගර්භ සල්ෆියුරික් අම්ලය හා ඒමයිල් ඇල්කොහොල් බියුට්‍රොමීටරයට දැමීමේදී රත් වීමට ලක් වෙනවා පුතේ. ඒ නිසා රිදි කැබැල්ලකින් අල්ලා උඩ යට හැරවීම සිදු කරන්න පුළුවන්. right. සාන්ද්‍ර H2SO4 කියන සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මැනීමේදී පිපෙට් පිළ එකක් භාවිතා කරන්න පුළුවන්. ඒක අපි සක් කරලා ගන්න නැතුව පිපෙට් පිළයකින් අපිට අවශ්‍ය ප්‍රමාණය 10 ml ප්‍රමාණය පිපෙට් පිළයකට පිළ එකක් පිපෙට් එකට සම්බන්ධ කරලා අපිට ඒක මැන ගැනීම සිදු කරන්න පුළුවන්. සාමාන්‍ය අම්ලයක් භස්මයක් ගන්නකොට අපි සක් කරලා ගන්න එක අම්ලයක් වගේ ගන්නකොට H2SO4 සාන්ද්‍ර කියන්නේ අධික ප්‍රබල අම්ලයක් පුතේ විජලකාරකයක්. ඒක නිසා අපි දන්නවා මේ සල්ෆියුරික් මේ අසාන්ද්‍ර අම්ල වගේ දේවල් ගද්දී අපි ඒක ස්කක් කරලා ගන්න නැහැ. කෙලින්ම අපිට පිපෙට් පිළ එකක් භාවිතා කරලා පිල් කරගන්න පුළුවන්. පිපෙට් එකට අවශ්‍ය ප්‍රමාණය 10 ml අපිට පිල් කරගන්න පුළුවන්. ඒකයි සාන්ද්‍ර සල්ෆියුරික් මැන ගන්නකොට පිපෙට් පිළ එකක් භාවිතා කරන්නේ. හරි. එතකොට කේන්ද්‍රාපසාරකේ නැත්නම් සෙන්ට්‍රිෆියුජ් එක තුල බියුට්‍රොමීටරේ රැඳවීමේදී පුතේ කේන්ද්‍රාපසාරකයේ තුල තියෙන රඳවන සියල්ල පිරෙන්නට බියුට්‍රොමීටරය නොරඳවන්නේ පුතේ. රඳවන්නේ නැත්නම් කේන්ද්‍රාපසාරකයේ සමග සමබර වෙන්න ඒ සඳහා බියුට්‍රොමීටර රඳවන ස්ථානයේ ප්‍රතිවිරුද්ධ ස්ථානයේ අපිට පුළුවන් ජලය පිර වූ බියුට්‍රොමීටරයක් රඳවන්න පුළුවන්. මොකද කේන්ද්‍රාපසාරකයේ සමබර වීමට අත්‍යවශ්‍ය වෙන නිසා පුතේ එසේ නොවුවොත් කේන්ද්‍රාපසාරකයකට හානි වෙන්න පුළුවන්. ඒකයි ඉදිරියෙන් අපි ඊට ඉදිරියෙන් අර මොකද්ද තවත් බියුට්‍රොමීටරයක් රැඳවීම සිදු කරන්නේ. හරි. භාවිතා කරන මූඩිය පිරිසුදු වියලි මෙන්ම එරිතැලීමෙන් තොර වෙන්න ඕනේ පුතේ. මතක තියාගන්න බියුට්‍රොමීටර මූඩිය. right. අපි ඊට පස්සේ යනවා විශිෂ්ට ගුරුත්වය නිර්ණය කිරීමට. කිරිවල විශිෂ්ට ගුරුත්වය නිර්ණය කිරීමටයි දුවේ පුතේ අපි යන්නේ. කිරිවල විශිෂ්ට ගුරුත්වය. හරි. ඔගොල්ලෝ දන්නවා විශිෂ්ට ගුරුත්වය කියපු ගමම ඔගොල්ලන්ට මතක් වෙන්නේ ලැක්ටෝමීටර පරීක්ෂාව. නේද පුතේ? මිසදා ලැක්ටෝමීටරේ භාවිතා කරන ලැක්ටෝමීටර පරීක්ෂාව කියන්නේ කිරිවල විශිෂ්ට ගුරුත්වය පරීක්ෂා කිරීමේ පරීක්ෂණීය දරුවෝ. right. බලන්න එතකොට එහෙනම් මූලධර්මයේ ලැක්ටෝමීටරයේ සඳහා යොදා ගන්නා මූලධර්මයේ වෙන්නේ ආකිමිඩිස් මූලධර්මයේ මත පදනම් වෙලා තියෙන පුතේ. right. එතකොට අපි දන්නවා මේ නියමයට අනුව ඝන ද්‍රවයක් මත ඉපිලීමේදී පුතේ ඒ ඝන ද්‍රව්‍යයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. ඒක අපි දන්නවා. ආකිමිඩිස්ගේ මූලධර්මයේනේ ඝන වස්තුවක් යම් කිසි ද්‍රවයක් මත ඉපිලීමේදී ඒ ඝන වස්තුවට සමාන ද්‍රව ප්‍රමාණයක් බරට ස්කන්ධයට සමාන ද්‍රව ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. ඒක අපි දන්නවා ආකිමිඩිස්ගේ මූලධර්මය. හරි. ආකිමිඩිස් නියමයට අනුව ඝන ද්‍රවයක් මත ඉපිලීමේදී එම ඝන ද්‍රව්‍යයේ බරට සමාන ද්‍රව ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. ඒක තමයි ලැක්ටෝමීටරය සඳහා යොදා ගන්නා මූලධර්මයේ ලැක්ටෝමීටර ක්‍රමය මගින් කිරිවල right අපි දන්නවා විශිෂ්ට ගුරුත්වය නිර්ණය කිරීමයි සිදු කරන්නේ. අවශ්‍ය උපකරණ පුතේ එළ කිරි ලීටර 1ක් පමණ අවශ්‍ය වෙනවා. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය කිරි ලීටර 1ක් පමණ පුතේ. ලැක්ටෝමීටරයක් අවශ්‍යයි පුතේ. ඒ වගේම මෙෂරින් සිලින්ඩර් එකක් අවශ්‍යයි. 500 ml මිලිලීටර 500 මෙසරින් සිලින්ඩර් එකක් අවශ්‍යයි පුතේ. තර්මෝමීටර් එකක් අවශ්‍යයි පුතේ. උෂ්ණත්වමානයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික. හරි. මේ තියෙන ලැක්ටෝමීටරය පුතේ අඳුර ගන්න. මෙන්න පුතේ ලැක්ටෝමීටරය. right. නැවතත් අවශ්‍ය උපකරණ ටික සදාහන් වෙලා තියෙන මෙන්න පුතේ ලැක්ටෝමීටරය. කිරිවල විශිෂ්ට ගුරුත්වය පුතේ ලැක්ටෝමීටරය මගින් අපි පරීක්ෂාව මගින් ක්‍රමවේදය. පුතේ වේලගත්ත පිරිසිදු මිනුම් සරාවේ මෙෂරින් සිලින්ඩර් එකේ ඉහළ කෙළවරේ සිට එළකිරි බලන්නකෝ සෙන්ටිමීටර 2.5ක් පමණ පහළට වනසේ එළකිරි පුරවා ගැනීම. මොකද්ද පුතේ? වේලගත්ත පිරිසිදු මිනුම් සරාවේ ඉහළ කෙළවරේ සිට හරි එළකිරි සෙන්ටිමීටර 2.5ක් පමණ පහළට වනසේ එළකිරි පුරව ගන්න.
ඊට පස්සේ කිරි වල උෂ්ණත්වයමයි ඉන්න ඕනේ පුතේ. ලැක්ටෝමීටරයේ කිරි සහිත මිනුම් සරාව තුළ සෙමින් ගිල්ලවීම පුතේ. ලැක්ටෝමීටරයේ කිරි මත නොගිලෙන අතර කිරි මත පාවීම සිදු. මෙන්න මේ ලැක්ටෝමීටරයේ අර කිරි සහිත මිනුම් සරාව තුළ සෙමින් බලන්න පුතේ සෙමින් ගිල්වීම. ලැක්ටෝමීටරයේ කිරි මත ගිලෙන්නේ නැහැ පුතේ. නොගිලෙන අතර මොකද වෙන්නේ? පාවීම සිදු වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ ලැක්ටෝමීටරයේ ක්‍රමාංකනය කර ඇති කොටස කිරි පෘෂ්ඨය සමග ගැටමින් පවතින ස්ථානයේ පාඨාංකය S මට්ටමින් ලබා ගන්නවා පුතේ. මොකද පුතේ ලැක්ටෝමීටරයේ ක්‍රමාංකනය කරලා තියෙන කොටස පුතේ. හරිද? කිරි පෘෂ්ඨය සමග ගැටමින් පවතින ස්ථානයේ පාඨාංකයයි S මට්ටමින් බලලා ලබා ගන්න පුතේ. right. S මට්ටමින් ලබා ගැනීම. හරි. මේ බලන්න විශිෂ්ට ගුරුත්වයේ අගය ලබා ගැනීම සිදු කරන ආකාරය බලන්න S මට්ටමින් බලලා. හරි. මේ අගය කිරිවල විශිෂ්ට ගුරුත්ව අගයේ විදිහටයි පුතේ අපි සලකන්නේ. කිරිවල විශිෂ්ට ගුරුත්ව අගයේ විදිහටයි අපි මේ අගය සලකන්නේ. නිගමනය. මේ ලබාගත් පාඨාංක පහත සඳහන් ලැක්ටෝමීටර් පාඨාංක සමග සංසන්දනය කරලා පුතේ කිරිවල ගුණාත්මක බව නිර්ණය කරන්න පුළුවන්. මේ බලන්න සාමාන්‍යයෙන් ගුණාත්මක කිරි පුතේ. හරිද? ගුණාත්මක කිරි මේ බලන්න සාමාන්‍ය මේ බලන්න. මෙන්න බලන්න 1.02ත් 1.03ත් අතර තමයි සාමාන්‍ය ගුණාත්මක කිරි. හරි. එතකොට 1.02ට අඩු කියන්නේ ජලය එකතු කරලා තියෙනවා කිරිවලට. 1.03ත් 1.07ත් අතර ක්‍රීම් සෙපරේට් කරපු නැත්නම් යොදය ඉවත් කරන ලද කිරි. මේ බලන්න. මේ බලන්න මේ අගේ 1.02ටත් මොකද පුතේ 1.028 to 1.032. ඒ කියන්නේ 1.02ටත් 1.032 අතර තමයි සාමාන්‍ය ගුණාත්මක කිරි quality milk. ඒ වගේම මේ 1.02ට 1.02ට අඩු කිරිමේ අගය ජලය එකතු කරලා තියෙන්නේ කිරිවලට. හරි. මේ බලන්න 1.02ට අඩු කිරි කියන්නේ ජලය එකතු කළ කිරි. 1.03ත් 1.07ත් අතර මේ බලන්න 1.033 1.037 කියන්නේ 1.03ත් 1.037ත් අතර නම් එයා යොදය ඉවත් කළ කිරි විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. right. මතක තියාගන්න අගය. විශේෂ කරුණු පුතේ මේ ලැක්ටෝමීටර පරීක්ෂාවට අදාළ ලැක්ටෝමීටරයේ ගිල්වීමේදී මිනුම් සරාවේ පතුලේ නොවැදීමට වග බලා ගන්න ඕනේ පුතේ. අර කිරි මිනුම් සරාව තුළට කිරි සහිත මිනුම් සරාව තුළට අපි ලැක්ටෝමීටරයේ ගිල්වීමේදී පුතේ අර මිනුම් සරාවේ පතුලේ වදින්න නැති වෙන්න වග බලා ගන්න ඕනේ. මේ ලැක්ටෝමීටරයේ මේ මිනුම් සරාව තුළ කිරි මත පාවීමටයි සලස්වන්නේ. ලැක්ටෝමීටරයේ ගිල්වීමේදී මිනුම් සරාවේ පතුලේ නොවැදීමට වග බලා ගන්න ඕනේ. ලැක්ටෝමීටර පාඨාංක ගන්න කලින් පුතේ 500 ml පරිමාව සහිත මිනුම් සරාවකට ජලය භාගයක් පුරවලා ලැක්ටෝමීටරයේ පාවීමට ඉඩ හරින්න ඕනේ. එතකොට තමයි එහි පාඨාංකය බිඳුව වෙන්නේ. එවිට එහි පාඨාංකය බිඳුව විය යුතුයි. මොකද කරන්නේ? විශේෂ කරුණක් ලැක්ටෝමීටරයේ පාඨාංක ගන්න කලින් රීඩින් එක ගන්න කලින් ලැක්ටෝමීටර පාඨාංක ගන්න කලින් අපි අර 500 ml මිලිලීටර් 500ක් පරිමාවක් සහිත මිනුම් සරාවකට ඒ මිනුම් සරාවෙන් භාගයකට ජලය පුරවලා විද්‍යාගාරයේ තියෙනනේ 1000 ml මිනුම් සරාවකුත් නේ 500 ml මිනුම් සරාවකට ජලය පුරවලා මිනුම් සරාවෙන් භාගයක් වෙන්න 500 ml මිනුම් සරාවෙන් භාගයක් වෙන්න ජලය පුරවලා පුතේ. හරිද? මිනුම් සරාවකට ජලය කොච්චරද පුරවන්නේ? භාගයක් පුරවලා මොකද කරන්නේ? ලැක්ටෝමීටරයේ පාවීමට ඉඩ හරිනවා. ලැක්ටෝමීටරයේ පාවීමට ඉඩ හරිනවා පුතේ. එතකොට එහි පාඨාංකයේ බිඳුව විය යුතුයි. right. හරි. කිරිවල විශිෂ්ට ගුරුත්වයේ සෙවීමේදී නිවැරදි කිරීමේ සාධකයේ අපි කියනවා correction factor එකක් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. විශේෂයෙන් කිරි සෙල්සියස් අංශක 40ට රත් කරලා සෙල්සියස් අංශක 20 තෙක් සිසිල් කරනකොට
විශිෂ්ට ගුරුත්වය මැනීම සඳහා භාවිතා කළ විට නිවැරදි කිරීමේ සාධකය භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඒකට හේතුව තමයි ලැක්ටෝමීටර බොහෝමයක් සෙල්සියස් අංශක 20 දී ක්‍රමාංකණය කිරීම. රයිට්. ඒකත් මතක තියාගන්න දරුවෝ. බලන්න මේ වගුව උෂ්ණත්වය නිවැරදි කිරීමේ කරෙක්ෂන් ෆැක්ටර් එක. උෂ්ණත්වය සෙල්සියස් 17 දී සෙල්සියස් 18 දී 19 දී 20 දී 21 22 23 24 ආදී අගයන්හිදී මේ බලන්න L සමානයි A+ correction factor එක. ඒ කියන්නේ කවුද? ලැක්ටෝමීටර පාඨාංකය. නම් විශිෂ්ට ගුරුත්වය ගණනය කරන්න පුළුවන් සමානයි 1 ධන capital L over 1000. right? හරි. කිරිවල ආම්ලිකතාවයේ පරීක්ෂා කිරීමටයි දරුවනේ අපි යන්නේ ඊළඟ පරීක්ෂාව. හරි. ඊළඟ පරීක්ෂාවට අපි යන්නේ කිරිවල ආම්ලිකතාවයේ පරීක්ෂා කරලා බලන්නයි යන්නේ දුවේ පුතේ. බලමු. කිරිවල ආම්ලිකතාවය නිර්ණය කිරීම. right. මේකේ මූලධර්මය තමයි පුතේ කිරිවල ආම්ලිකතාවයේ ක්‍රම දෙකකට ඇති වෙන්න පුළුවන් පුතේ. කිරිවල තියෙන CO2 carbon dioxide ඒ වගේම phosphate අපි කියනවා phosphate නිසා ඇති වන ස්වභාවික ආම්ලිකතාවයේ පුතේ ශුද්‍රජීවී ක්‍රියා මගින් නිපදවන ලැක්ටික් අම්ලය නිසා ඇතිවන ආම්ලිකතාවය බලපාන්න පුළුවන්. ඒ වගේම මේකේදී ශුද්‍රජීවී ක්‍රියා නිසා ඇතිවන ලැක්ටික් අම්ල ප්‍රතිශතය අනුමාපනයක් මගින් ගණනය කරන්න පුළුවන් පුතේ අපිට. ටයිට්‍රේෂන් එකක් අනුමාපනයක් කියපුවම අපි දන්නවා. ටයිට්‍රේෂන් එකක් අනුමාපනයක් මගින් ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. අවශ්‍ය උපකරණ ටික පුතේ එලකිරි 500 ml අවශ්‍ය වෙනවා පුතේ. එලකිරි මිලිලීටර් 500ක්. ඒ වගේම 9 ml පිපෙට් එකක් පුතේ මිලිලීටර් 9 පිපෙට්ටුවක්. කේතු ප්ලාස්කුවක් පුතේ. right. ෆ්ලාස්ක් එකක් කොනිකල් ෆ්ලාස්ක් එකක් පුතේ මිලිලීටර් 250 ෆ්ලාස්ක් එකක්. බියුරෙට්ටුවක් අවශ්‍යයි පුතේ බියුරෙට් එකක්. පිනෝප්තලීන් දර්ශකයේ විදියට පිනෝප්තලීන් අවශ්‍ය වෙනවා පුතේ ඉන්ඩිකේටර් එක විදියට වර්ණ විපර්යාසය බලා ගැනීමට අපිට. ඒ වගේම 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍ය වෙනවා පුතේ අනුමාපනය සඳහා. පනල් එකක් අවශ්‍යයි පුතේ පුනීලයක් අවශ්‍යයි. සුදු පැහැති පෝසලින් කැබැල්ලක් හෝ කඩදාසියක් ටයිල් කැබැල්ලක්. මොකද ඒ මත තියලා තමයි පුතේ අපි මේ ටයිල් කැබැල්ල මත තියලා තමයි මේ කෝනිකල් ප්ලාස්ක් එක මිශ්‍ර කරගන්නේ. කෝනිකල් ප්ලාස්ක් එක ටයිල් කෑල්ල මත තියලා තමයි පුතේ බියුරෙට්ටුවේ කරාමය ඇරලා බියුරෙට්ටුවෙන් ඩ්‍රොප් වයිස් ටික ටික එකතු වෙන්න සලස්වන්නේ. එතකොට වර්ණ විපර්ය අපි පිනොප්තලින් දාලා තියෙනවා පුතේ. වර්ණ විපර්යාසයේ එනකොටම අපි කරාමේ බියුරෙට්ටුවේ කරාමේ වහලා ඒ වෙලාවේ බියුරෙට්ටු පාඨාංකය අරන් අදාළ ගණනය කිරීම කරන්න පුළුවන්. අන්ත ලක්ෂය ගන්නවා කියලා පුතේ අපි ඒකට කියන්නේ. right. හරි. ක්‍රමවේදය හොඳින් මිශ්‍ර කරගත් එලකිරි වලින් 9 ml මිලිලීටර් 9ක් පුතේ පිපෙට්ටුවක් ආධාරයෙන් අරගෙන කේතු ප්ලාස්කුවට දානවා. අර කියන්නේ මොකද්ද? කෝනිකල් ප්ලාස්ක් එක. කෝනිකල් ප්ලාස්ක් එකට අපි හොඳින් මිශ්‍ර කරගත්ත එලකිරි වලින් එලකිරි සාම්පලයෙන් අපි 9 ml මිලිලීටර් 9 පිපෙට් එකක් 9 ml ප්‍රමාණයක් පිපෙට් එකක් භාවිතා කරලා අරගෙන මොකේද දාන්නේ? කේතු ප්ලාස්ක් නැත්නම් කෝනිකල් ප්ලාස්ක් එකට ඒක දානවා. හරි. කෝනිකල් ප්ලාස්ක් එකට දානවා. කේතු ප්ලාස්කුවට දානවා. මේ කිරිනියදියට පිනෝප්තලින් එකක් එකතු කරනවා බිඳු ඉන්ඩිකේටර් එකක් දර්ශකයක් විදිහට අපිට පරීක්ෂණයේදී මේ අම්ල භස්ම මේ අම්ලයත් එක්ක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනකොට අන්ත ලක්ෂයේදී තමයි අපිට මේ පාඨාංක ලබා ගන්න. ඒ නිසා මේ ඉන්ඩිකේටර් එකක් දර්ශකයක් යොදනවා පුතේ පිනෝප්තලින්. හරි. කිරිනියදියට අර කෝනිකල් ප්ලාස්ක් එකේ තියෙන කිරිනියදියට පුතේ 1 ml පිනෝප්තලින් බිඳු 1 ml එකතු කරනවා. ඒ කියන්නේ බිඳු ඩ්‍රොප් එකකින් නම් අපි කියනවා බිඳු 10ක් විතර එකතු කරනවා. හරි. ඊට පස්සේ පුනීලයක් ආධාරයෙන් පුතේ වායු බුබුලු ඇති නොවනස අන්න බලන්න බියුරෙට්ටුවට පුනීල පනල් එකක් බියුරෙට්ටුවේ ඉහළින් කට මත බියුරෙට්ටුව ඉස්සෙල්ලාම ස්ටෑන්ඩඩ් එකක ආධාරයකයක බියුරෙට්ටුව රඳවලා බියුරෙට්ටුව ආධාරකයක රඳවලා විද්‍යාගාරයේ තියෙන ආධාරකයක බියුරෙට්ටුව රඳවලා බියුරෙට්ටුවේ ඉහළින් පුනීලයක් තියලා ඒ පුනීලයේ ආධාරයෙන් බියුරෙට්ටුව පුරව ගන්නවා 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් පුතේ. ඒකයි කියන්නේ. ඉන්පසු පුනීලයක් ආධාරයෙන් වායු බුබුලු එයා බබල්ස් ඇති වෙන්නේ නැති විදිහට පුතේ 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් බියුරෙට්ටුව පුරව ගන්නවා පුතේ. බියුරෙට්ටුව පුරව ගන්නවා. right.
ඊළඟ පියවරේදී පුතේ දැන් කේතු ෆ්ලාස්ක් එක තියෙන්නේ කොනිකල් ෆ්ලාස්ක් එක තියෙන්නේ ටයිල් කෑල්ල මතනේ පෝසිලින් කෑල්ල මත ටයිල් කැබැල්ල මතනේ තියෙන්නේ ෆ්ලාස්ක් එක. දැන් හරියටම මේක අපි අර බියුරෙට්ටුවට එල්ල කරලා බියුරෙට්ටුවේ පහළ බියුරෙට්ටුවේ කරාමේ සෙමින් විවෘත කරලා ඩ්‍රොප් වයිස් මේකට අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණේ වැටෙන්න සලස්සනවා බියුරෙට්ටුවේ තුන. ඒ ගමන් අපි අර මේ බියුරෙට්ටුවේ කටේ වදින්න නැති වෙන්න කැඩෙන්නේ නැති වෙන්න බියුරෙට්ටුව අපි හිමීට අරක සොලවනවා අනුමාපනය කරනවා ටයිට්‍රේෂන් එක කරනවා පුතේ. රයිට් බලන්න එහෙනම් පසුව පෝසිලින් කැබැල්ල මත තියෙන කේතු ප්ලාස්කුව තුළ ඌ කිරි නියදියට අර බියුරෙට්ටුවේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සෙමින් එකතු කරනවා ඩ්‍රොප් වයිස් වැටෙන්න සලස්සනවා. ඒක අපි ටයිල් කැබැල්ල මත තියෙන කොනිකල් ප්ලාස් එක හොඳට මිශ්‍ර කරනවා ඒක වැටෙනකොට. රයිට් එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරන අතරතුර කිරිනියදිය කැලතීම කරනවා අපි අර ටයිල් එක මත තියෙන. අවසානයේ කිරිවල වර්ණය නිශ්චිත ලාරෝස පැහැයක් දක්වන අවස්ථාවේදී බියුරෙට්ටු පාඨාංකය ලබා ගන්නවා. සුදු පැහැය ලාරෝස පහයට හැරෙනකොටම අර කරාමේ බියුරෙට්ටුවේ වහලා ඒ අවස්ථාවේදී පාඨාංකය ලබා ගන්නවා පුතේ. රයිට් ඒ අවස්ථාවේදී බියුරෙට්ටු පාඨාංකය ලබාගෙන අපිට ගණනය කිරීම මගින් ඒ ගාන හදලා අපිට අවශ්‍ය ආම්ල ප්‍රමාණය නිර්ණය කරගන්න පුළුවන් අනුමාපනයේ මගින්. හරි එහෙනම් අවසානයේ කිරිවල වර්ණය මොකද වෙන්නේ පුතේ ඉන්ඩිකේටර් එකක් දර්ශකයක් දාලා තියෙන්නේ අපි සුදු පාට ඉඳන් ලාරෝස පහය දක්වන අවස්ථාවේදී බියුරෙට්ටු පාඨාංකය ගන්නවා ලබා ගන්නවා බියුරෙට්ටු ක්‍රියාත්මක වහලා කරාමේ වහලා ඒ අවස්ථාවේ පාඨාංකය ලබා ගන්න. රයිට් වර්ණය සැසදීම සඳහා කිරි ස්වල්පයක් අනෙක් කේතු ප්ලාස්කුවකට දමා අසලින් තියාගන්න පුළුවන් පුතේ. පාඨාංක ලබා ගැනීම මේ වැයවන දශම 1.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය සමානයි පුතේ පරීක්ෂණයේ අවසානයේ ලැබෙන බියුරෙට්ටු පාඨාංකය. රයිට් ඊට පස්සේ අවසානයේ ගණනය කරන්න පුළුවන් පුතේ අපිට ආම්ලිකතාවය සමානයි. බලන්න කැපිටල් M කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලිකතාවයේ පුතේ. රයිට් වාරයක් V2 කියන්නේ වැයවන 0.1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය පුතේ. හරි V2 වාරයක් ලැක්ටික් අම්ලයේ මෞලික ස්කන්ධය වැඩි කිරීම 100 බෙදීම V1 වැඩි කිරීම 1000. රයිට් බලන්න ඊට පස්සේ සමානයි 0.1 වැඩි කිරීම V2 වාරයක් 90 වාරයක් 100 බෙදීම 9 වාරයක් 1000 සමානයි V2 බෙදීම 10. රයිට් M කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලිකතාවය පුතේ. V1 කියන්නේ කිරිනියදී පරිමාව පුතේ 9 ml. මතකනේ අපි පිපෙට්ටුවකට අරගෙන කොනිකල් ෆ්ලාස්ක් එකට කේතු ෆ්ලාස්කුවට දාගත්තා. එතකොට V2 සමානයි වැය වෙන 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය පුතේ. ලැක්ටික් අම්ලයේ මෞලික ස්කන්ධය තමයි 90යි කියලා අරගෙන තියෙන්නේ. රයිට් නිගමනය මේ කිරිනියදී ආම්ලිකතාවයේ අනුව පුතේ කිරිනියදී ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් ගන්න පුළුවන් පුතේ. මේ බලන්න 0.01ත් 0.18ත් අතර නම් සාමාන්‍ය නැවුම් කිරි. ඒ වගේම 0.21කට වඩා අඩුයි නම් පුතේ පැස්චරීකරණයට ඔරොත්තු දිය හැකි කිරි. 0.21කට වඩා වැඩි නම් පැස්චරීකරණයේදී කිරි කැටි ගහනවා. රයිට් මතක තියාගන්න අගය. විශේෂ කරුණු වලට යනවා පුතේ අපි මේ පරීක්ෂාවේ සිදු කරන ලද බියුරෙට්ටුව තුලට පුතේ බියුරෙට්ටුව තුලට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුළු කරන අවස්ථාවේ වායු බුබුලු ඇතුළු වෙන නම් අනුමාපනයට පෙර ඒවා ඉවත් කරන්න ඕනේ පුතේ. ට්‍රයිට්‍රේෂන් එකට කලින් ඒක ඉවත් කරන්න ඕනේ. නිවැරදිව බියුරෙට්ටුවේ කරාමේ විවෘත කරලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කිරිනියදියට එකතු කරන්න ඕනේ පුතේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කරන අතරතුර කිරිනියදිය අර සහිත කොනිකල් ෆ්ලාස්ක් එක අර ටයිල් කැබැල්ල මත හොඳින් මිශ්‍ර කිරීම සිදු කරන්න ඕනේ පුතේ. වර්ණ වෙනස් වීම ආසන්න වන විට පුතේ බියුරෙට්ටුවෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳුව බැගින් කිරිනියදියට එකතු කරන්න ඕනේ. බිඳුව බැගින් එකතු කරන්න ඕනේ. ටක් ගාලා සුදු පාට ලාරෝස පාට වෙනවත් එක්කම කරාමේ වහන්න ඕනේ පුතේ. අන්න ඒ අවස්ථාවේ පාඨාංකයයි ලබා ගන්න. හරි පුතේ බලන්න පුතේ අපි මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය නිර්ණය කිරීමටයි යන්නේ පුතේ. SNF ප්‍රතිශතය නිර්ණය කිරීමටයි යන්නේ. අපි බලමු. රයිට් මූලධර්මයේ තමයි පුතේ මේ කිරිවල මේදේ හැර ඉතුරු වන ශේෂය තමයි පුතේ මේද නොවන ඝනද්‍රව්‍ය වෙන්නේ. බලන්න පුතේ මූලධර්මයේ කිරිවල මේදේ හැර පුතේ ෆැට් එක හැරුණාට පස්සේ රයිට්
හරිද කිරිවල මේදේ හැර ඉතුරු වන ශේෂ්ඨය තමයි පුතේ SNF කියන්නේ මේද නොවන ඝන ද්‍රව්‍ය කියන්නේ. මේකෙදි පුතේ ලැක්ටෝස්, කේසීන්, මෝරු ඒ වගේම khනිජ ද්‍රව්‍ය අඩංගු වෙනවා පුතේ. කවුද පුතේ? ලැක්ටෝස්, කේසීන්, මෝරු. කේසීන් එහෙම වදර මතකද? කිරිවල තියෙන ප්‍රෝටීන් නේද? කිරිවල තියෙන ප්‍රෝටීන් ආකාර කේසීන් නේද? ලැක්ටෝස්, සීනි, කේසීන්, මෝරු හා khනිජ ද්‍රව්‍ය පුතේ අඩංගු වෙන්නේ. හරි. කිරිවල මේදේ හැර ඉතුරු වන ශේෂය තමයි පුතේ මේද නොවන ඝන ද්‍රව්‍ය වෙන්නේ. කවුද පුතේ? ඒකේ මොනවද තියෙන්නේ? ලැක්ටෝස් තියෙනවා, කේසීන් තියෙනවා, මෝරු ඒ වගේම khනිජ ද්‍රව්‍ය අඩංගු වෙනවා. මතක තියාගන්න. අපි මේවා විස්තරාත්මකව කතා කරන්නේ නැහැ, විශේෂයෙන්ම සිද්ධාන්ත කොටස් වල කතා කරලා තියෙන හින්දා. රයිට්. ක්‍රමවේදයට යනවා පුතේ. අපි ක්‍රමවේදයට යන්. කිරිවල ගුණාත්මකව පරීක්ෂා කිරීමේ පරීක්ෂණවලදී සිදු කළ මේද ප්‍රතිශතය සෙවීම වගේම අපි දැන් මේ වෙනකොට විශිෂ්ට ගුරුත්වයේ සෙවීමේ පරීක්ෂණයක් සිදු කරලා ඉවරයි දුවේ පුතේ. රයිට්. මේ ක්‍රියාකාරකම් දෙකේදී හොයාගත්ත දත්ත මේ සඳහා යොදා ගන්න වෙනවා පුතේ අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේ දත්ත පහත දෙන ලද සූත්‍රයට ආදේශ කිරීමෙන් පුතේ අපිට SNF ප්‍රතිශතය එහෙම නැත්නම් මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය නිර්ණය කිරීම සිදු කරන්න පුළුවන්. රයිට්. හරි. මෙන්න පුතේ ගණනය කිරීම මෙන්න ISI ෆෝමියුලා එකක් තියෙනවා පුතේ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සමානයි SNF solid non fat equal 0.25 capital L තියෙනවා පුතේ 0.25 L plus ධන 0.22 F plus 0.72 0.72 බලමු capital L කියලා කියන්නේ පුතේ නිර්වද්‍ය ලැක්ටෝමීටර පාඨාංකය corrector lactometer reading එක තමයි පුතේ capital L කියලා කියන්නේ capital F කියලා කියන්නේ මේද ප්‍රතිශතය පුතේ මේ 0.72 කියන්නේ constant නියතයක් පුතේ 0.72 කියලා කියන්නේ නියතයක්. හරි. නිගමනය තමයි කිරිනියදී මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව පුතේ කිරිනියදී ගුණාත්මක බව පිළිබඳ අපිට අදහසක් ගන්න පුළුවන්. අන්න බලන්න කිරිනියදී අඩංගු මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව SNF නේද පුතේ solid non fat. හරි solid non fat. එනම් පුතේ නිගමනය තමයි පුතේ කිරිනියදී මේ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව අපිට කිරිනියදී ගුණාත්මක භාවය පිළිබඳව අදහසක් දක්වන්න පුළුවන්. විශේෂ කරුණු තමයි ප්‍රක්‍රියාකාරකම් වලදී ලබාගත් පාඨාංක සූත්‍රයට ආදේශ කිරීමෙන් මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය SNF පහත පරිදි ගණනය කරන්න පුළුවන් පුතේ. T බලන්නකෝ අපිට මේ බලන්න විශේෂයෙන්ම TS F equal SNF බලන්නකෝ. එතකොට TS කියන්නේ මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය total solid, F කියන්නේ මේද ප්‍රතිශතය පුතේ, SNF කියන්නේ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය. right බලන්න සමීකරණේ TS F equal SNF. ඒ කියන්නේ TS ඍණ F සමානයි SNF. right අපි මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය TS total solid ප්‍රමාණය කිරිවල තියෙන මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කිරීමට යම් පුතේ. right මූලධර්මයේ කිරිවලින් ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වුණාට පස්සේ ඉතිරි වන ශේෂය තමයි පුතේ මුළු ඝන ද්‍රව්‍ය විදියට අපි හඳුන්වන්නේ. මොකද්ද පුතේ? කිරිවලින් ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වුණාට පස්සේ ඉතිරි වන ශේෂයයි පුතේ මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය විදියට total solid විදියට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය විදියට හඳුන්වන්නේ. මෙම ශේෂයේ පුතේ මොනවද? බලන්න මේද, ප්‍රෝටීන, ලැක්ටෝස් සහ khනිජ ද්‍රව්‍ය අඩංගු. හරි. කිරිවලින් ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වුණාට පස්සේ ඉතුරු වන ශේෂය තමයි පුතේ මුළු ඝන ද්‍රව්‍ය විදියට හඳුන්වන්නේ. මේ ශේෂය මේද හරිද? ප්‍රෝටීන්, ලැක්ටෝස් සහ khනිජ ද්‍රව්‍ය අඩංගුයි. හරි. මේ සඳහා පළවෙනි ක්‍රමයේ වාරමිතික ක්‍රමයේ අනුව පුතේ අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික බලමු. එලකිරි ලීටර 1ක් පමණ අවශ්‍ය වෙනවා පුතේ. ඒ වගේම පෝසලීන් කෝවක් නැත්නම් ඇලුමිනියම් තෙතමන බඳුනක් right 0.1 මිලිග්‍රෑම් 0.1 මිලිග්‍රෑම් මැනිය හැකි තුලාවක් පුතේ ඇනලිටිකල් බැලන්ස් එකක් ගන්න පුළුවන්. අවන් එකක් අවශ්‍යයි පුතේ උඳුනක් 102 සෙල්සියස් බලන්න plus minus 2 සෙල්සියස්.
ඩෙසිකේටරයක් සෙල්සියස් 35ත් 40ත් උෂ්ණත්වයේ පවතින වෝටර් බාත් එකක් ජල තාපකයක් අවශ්‍ය වෙනවා පුතේ. හරි. ක්‍රමවේදයේ එලකිරි ශීතකරණයේ තියලා තියෙනවා නම් රූම් ටෙම්පරේචර් එකට සාමාන්‍ය කාමර උෂ්ණත්වයට පත්වීම සඳහා ශීතකරණයෙන් එළියට අරගෙන ටික වේලාවක් තියන්න ඕනේ පුතේ. මේ දේ වෙන් වෙලා තියෙනවා නම් කිරි නැවත මනාව මිශ්‍ර කරන්න ඕනේ පුතේ. ක්‍රීම් සෙපරේට් වෙලා තියෙනවා නම් නැවත මිශ්‍ර කරන්න ඕනේ කිරි. එලකිරි නියදිය වියලීමට භාවිතා කරන කෝවහා එහි මූඩිය සෝදලා පිරිසුදු කරලා උඳුන තුල අවම වශයෙන් පැයක්වත් වේල ගන්න ඕනේ. මතක තියාගන්න එලකිරි නියදීමට එලකිරි නියදිය වියලන්න භාවිතා කරන කෝවහා මූඩිය සෝදලා පිරිසුදු කරලා උඳුනක් තුල අවම වශයෙන් පැයක්වත් ඒක වියලා ගැනීම සිදු කරන්න ඕනේ දරුවනේ. මේ වියලගත්ත කෝව වහලා ඩෙසිකේටරය තුල අවම වශයෙන් මිනිත්තු 30ක්වත් සිසිල් වෙන්න ඉඩ හරින්න ඕනේ පුතේ. ඊට පස්සේ සිසිල් වූ පියන සහිත කෝවේ ස්කන්ධය දශම ස්ථාන එකකට කිරා ගන්න ඕනේ. ඒක සිම්පල් එක කියලා අපි සඳහන් කර ගන්නවා. භාරමිතික ක්‍රමයක් බර අණුව මේ මැනීමේ සොයා ගැනීම ක්‍රමයක් නේ පුතේ. භාරමිතික ක්‍රමයක් කියන්නේ කාමර උෂ්ණත්වයට පත් වූ එලකිරි වලින් 2.5 ග්‍රෑම් ස්කන්ධයක් කෝවට මැන ගන්නවා. M2 එලකිරි නියදිය කෝව තුල එකාකාරව විසිරුවා හැරීම. එලකිරි නියදිය සහිත කෝව ජලතාපකයක් තුල පියන ඉවත් කරලා මිනිත්තු 30ක් තියනවා පුතේ. ජලතාපකයෙන් ඉවතට ගත්තට පස්සේ එලකිරි නියදිය බලන්නකෝ ධන ප්ලස් මයිනස් සෙල්සියස් 101 උෂ්ණත්වයේ පැය දෙකක් උඳුන තුල පියන ඉවත් කරලා පියනත් සමග වේල ගන්නවා. රයිට්. ඊළඟට උඳුනෙන් ඉවතරගත් නියදිය සහිත කෝව මොකද කරන්නේ? වහලා ඩෙසිකේටරය තුල කාමර උෂ්ණත්වයේ සිසිල් වීමට ඉඩ හරිනවා පුතේ. සිසිල් වූ නියදිය බර කිරා ගන්න පුළුවන් පුතේ. ඊට පස්සේ මේ විදිහට පැයක් පමණ කාලාන්තර වලින් නියත බරක් ලැබෙන තුරු වේල ගන්න පුළුවන් පුතේ. නියදියේ නියත බර සටහන් කර ගන්නවා පුතේ. සිම්පල් M3 විදිහට. මෙන්න පුතේ ඊට පස්සේ ගණනය කිරීම මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණයේ බර අණුව පුතේ බලන්න M3 minus M1 over M2 minus M1 times 100 right. M1 කියන්නේ හිස් පියන සහිත කෝවේ බර පුතේ අපි මැනගත්ත කලින්ම. M2 කියන්නේ වියලීමට පෙර එලකිරි නියදිය සහිත කෝවේ ස්කන්ධයේ පුතේ පියන සහිතව. M3 කියන්නේ වියලීමෙන් පසු එලකිරි නියදිය සහිත කෝවේ ස්කන්ධයේ පියන සහිත. right. ගණනය කිරීමේ ක්‍රමවේදයේ පුතේ method of calculation එක පුතේ calculation එක අපි එකට කියනවා Richmond's formula එක කියලා. right. ඉහත පරීක්ෂණයේදී ලබාගත් ලැක්ටෝමීටර පාඨාංක හා මේද ප්‍රතිශතය මේ සූත්‍ර වලට ආදේශ කරන්න පුළුවන් පුතේ. මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සමානයි 0.25 G+ 1.21 F+ 0.14 එක නියතයක් නේ. G කියන්නේ ලැක්ටෝමීටර පාඨාංකය නැත්නම් විශිෂ්ට ගුරුත්වය. කැපිටල් F කියන්නේ කිරිවල මේද ප්‍රතිශතය පුතේ. 0.14 කියන එක නියතයක්. නිගමනය තමා පුතේ මේ කිරිනියදී මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව කිරිනියදී ගුණාත්මක බව පිළිබඳ අදහසක් දක්වන්න පුළුවන්. right. හරි. විශේෂ කරුණු පුතේ එලකිරිනියදී ලබා ගැනීමට ප්‍රථම මේදේ කිරිවල එකාකාරව මිශ්‍ර කරන්න ඕනේ පුතේ. වෙන් වෙලා සෙපරේට් වෙලා තියෙනවා නම්. හරි. ජලතාපකයේ තුල කෝව සමබර ලෙස තැබීම වැදගත් වෙනවා පුතේ. නියදිය උඳුන තුල තියලා උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට ආවට පස්සේ කාලය මැනීම ආරම්භ කරන්න ඕනේ. හොඳයි දුවේ පුතේ අපි විශේෂයෙන්ම කතා කරේ මේ කිරි වල ගුණාත්මක භාවය සඳහා සිදු කරන පරීක්ෂණ ටිකයි දුවේ පුතේ අපි කතා කරලා අවසන් කළේ. ඒ ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ප්‍රශ්නයට අනුව ඒ ටික කතා කරලා අවසන් කරා පුතේ. විශේෂයෙන්ම අපි ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙනවා පුතේ. ඊළඟ සමාලෝචන ප්‍රශ්න විශේෂයෙන්ම මස් නිෂ්පාදනයට අදාළව ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලදී අපිට පැන නගන ගැටලු සම්බන්ධයෙන් ඒ ගැටලු වලට පිළිතුරු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ සමාලෝචන ප්‍රශ්න දෙක කොටසේ අවසන් කොටස විදියට පුතේ ඊළඟ කොටසින් ඔබත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.